ඔබ දන්නවා මේ වෙනකොට අධ්‍යාපන පද්ධතිය විශේෂයෙන් මේ 2011 අගෝස්තු මාසයේදී උසස් පෙළ විභාගයට ලියන ලද සිසුන් අභිමුව පැන්න ගිය තියෙන බරපතල ප්‍රශ්නයක්. ඒ නිසාම ඊයේ සහ අද වන විට රට පුරා නගරවල ශිෂ්‍යයින් දෙමව්පියන් පාරට බැහැලා මේ සඳහා සාධාරණ විසඳුමක් ඉල්ලා හිටියා. මීට දින දෙකකට එපිටදී නිකුත් කරන ලද විකෘති සහගත ප්‍රතිඵලයෙන් තමයි අද වෙනකොට රටේ ශිෂ්‍යයින් දසදහස් ගාණක් මානසික පීඩාවකට මානසික අවපීඩනයකට ලක් වෙලා තියෙන්නේ. අපිට ආරංචි සමහර ශිෂ්‍යයින් ශිෂ්‍යාවන් තමන් හමුවේ තිබුණු බලාපොරොත්තු කඩවීම දරා ගන්න බැරුව සියදිවි නසා ගන්න තැනකටපත් වෙලා තිබෙනවා. ඔබට මම උදාහරණ කීපයක් කියන්නම් මේ ශිෂ්‍යයින් කොතරම් අපහසුතාවයකටපත් වෙලා තිබෙනවද කියලා. සාමාන්‍යයෙන් ඔබ දන්නවා සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වෙලා උසස් පෙළ විභාගයට ඊටාම හොඳින් සූදානම් වෙලා විභාගයට ඉදිරිපත් වෙන ශිෂ්‍යයින්ගේ ඉහළ බලාපොරොත්තුව තමයි විභාගයේදී A3ක් ලබා ගැනීම. එතකොට උසස් පෙළ විභාගයේදී A3ක් ගන්නවට වඩා වැඩි දෙයක් නැහැ. ඊට එහා ගන්න දෙයක් නැහැ. ඒ A3ක් ගන්න ශිෂ්‍යයාටත් අද විශ්වවිද්‍යාල වරම් අහිමි වෙන තැනකටපත් වෙලා තිබෙනවා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් ජීව විද්‍යා විෂය ධාරාවෙන් A3ක් ගත් අයෙක් අනිවාර්යෙන් වෛද්‍ය පිරිට ඇතුළත් වෙන්න ඕන. එසේ නොවෙනවා නම් ඒ පුදුමාකාර ආශ්චර්යයක්. කළුතර තක්ෂිලා මහාවිද්‍යාලයේ 72යි 47යි 109 කියන විභාග අංකයෙන් විභාගෙට ඉදිරිපත් වෙච්ච ශිෂ්‍යාවක් ඇයගේ ප්‍රතිඵලය A3යි. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව සඳහා A3ක් ලබාගෙන ඇයගේ මුල් දිස්ත්‍රික් කුසලතාවයේ තිබුණේ 42. සාමාන්‍යයෙන් කළුතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කුසලතාවය 45 පමණ වෙනකම් වෛද්‍ය පිරිට බඳව ගන්නවා. දැන් ඇයගේ දිස්ත්‍රික් කුසලතාවය කීයද? 56යි. ඒතකොට A3ක් ලබාගෙන මේ ශිෂ්‍යාව ඉහළින්ම සමත් වෙලා ජීව විද්‍යා විෂය ධාරාවෙන් අද වෛද්‍ය පිරිට ඇතුළත් වෙන්න බැරුව ඉන්නවා. රටේ දිස්ත්‍රික් ගණනාවක තත්ත්වය මෙය. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ කළුතර ගුරුළුගෝමි මහාවිද්‍යාලයේ ශිෂ්‍යාවක් ඇය කලාංශයෙන් උසස් පෙළ කරේ A3යි උසස් පෙළ ප්‍රතිඵලය මුලින් තිබුණු දිස්ත්‍රික් කුසලතාවය 86 දැන් 293 බවට පත් වෙලා තියෙනවා. දේශපාලන විද්‍යාව, ඉන්දියන් ඉතිහාසය, සිංහල කියන විෂයන් තුනට සාමාර්ථ 3ක් ලබාගත් ශිෂ්‍යාවටත් අද කලා පීඨයට ඇතුළත් වෙන්න බැරි විශ්වවිද්‍යාල වරම් අහිමි වෙන තැනකට ආණ්ඩුව ඇදවටලා තිබෙනවා. මේ තිබෙන්නේ ඒ කළුතරම තවත් උදාහරණයක්. තිබුණේ දිස්ත්‍රික් කුසලතාවය 114 දැන් ගිහිලා තියෙනවා 426ට ප්‍රතිඵලය A3යි. A3ක් අරගෙනත් විශ්වවිද්‍යාලයට යන්න බෑ. මේ තියෙන මාතල දිස්ත්‍රික්කයේ දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය සහ සිංහල A3යි තිබුණු කුසලතාවය 29 දැන් 112යි. සාමාන්‍ය මාතල දිස්ත්‍රික්කයේ කලාපීඨ ඇතුළත් කරගන්නේ 80ක් විතර ප්‍රමාණයක්. ඒ ශිෂ්‍යාවට A3ක් අරගෙන මාතල දිස්ත්‍රික්කයෙන් විශ්වවිද්‍යාලයට යන්න බෑ. මේ තියෙන කෑගල් දිස්ත්‍රික්කයේ ඒ ශිෂ්‍යාව කරලා තියෙන දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, සිංහල A3යි තිබුණු දිස්ත්‍රික් කුසලතාවය 75 දැන් 265 විශ්වවිද්‍යාලයට යන්න බෑ A3ක් අරගෙන ගෙදර. මේ තියෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කලා විෂය ධාරාව කරේ බෞද්ධ ශිෂ්ටාචාරයේ දේශපාලන විද්‍යාව සිංහල A3යි තිබුණු දිස්ත්‍රික් කුසලතාවය 26 දැන් 88 සාමාන්‍යයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගන්නේ 65 දක්වා පමණයි 65 දක්වා පමණයි A3ක් අරගෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අය ගෙදර. ඉන්න තත්ත්වය. ඔබ දන්නවා සාමාන්‍යයෙන් මට විශේෂයෙන් ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී කවුඩුල්ල ප්‍රදේශයේ ඒ පාසලෙන් වෛද්‍ය පීඨයට තේරුණු පළවෙනි ශිෂ්‍යාව. ගුරුවරු විදුහල්පතිතුමා එකතු වෙලා මේ ශිෂ්‍යාව ඉහළින් සමත් වුණාට පස්සේ වෛද්‍ය පීඨයට තේරෙන්න අවශ්‍ය කරන ස්ටෙතස්කෝප් එක, අවශ්‍ය කරන පොත් ටික සියල්ල ඒ විදුහල්පතිවරයා ගුරුවරයා අරන් දීලා තියෙනවා. ඒ ශිෂ්‍යාව වෛද්‍ය පීඨයට ඇතුළත් වෙන ඉස්සරලා තියෙන සමහර පෞද්ගලික පන්ති වලට ගිහිල්ලා තිබෙනවා. ඇයගේ පියා වකුගඩු රෝගියෙක්. දැන් ආණ්ඩුව හෙනගටියක් පාත් කරලා තිබෙනවා. ඒ ශිෂ්‍යාවට වෛද්‍ය පීඨයට යන්න බෑ. මෙන්න ආණ්ඩුව අද මේ රටේ ශිෂ්‍ය ප්‍රජාව අසරණ කළා තියෙන තැන. නිසා මේකට සම්පූර්ණ වෙන කවුරුත් නෙවෙයි ආණ්ඩුව කියන්න ඕන. මේ ශිෂ්‍යයන්ගේ ජීවිත සම්බන්ධයෙන් ආණ්ඩුව කියන්න ඕන. දැන් කලා විෂය ධාරාව කරපු අයට විශ්වවිද්‍යාලයට යන්න බැරිලා තිනවා A3ක් අරගෙන. විද්‍යා විෂය ධාරාව කරපු අයට A3ක් අරගෙන වෛද්‍ය පීඨයට යන්න බැරිලා තිනවා, ඉංජිනේරු පීඨයට යන්න බැරිලා තිනවා. මෙහෙම තැනක රට ඇදවටලා තිබෙනවා. මෙන්න මහින්ද රාජපක්ෂ මහත්තයා
ශිෂ්‍ය ප්‍රජාවට දුන්න ආසියාවේ ආශ්චර්යය. ආශ්චර්යම තමයි ඒ තුනක් අරගෙන විශ්වවිද්‍යාලයට යන්න බෑ නම් ඒක පුදුමාශ්චර්යයක්. ඒ නිසා මේ හෙන්නගිරිට ආණ්ඩුවක් කියන්න ඕන. දැන් මේකට විවිධාකාරයේ උත්තර දෙන්න සූදානම් වෙලා තියෙනවා. මේ ප්‍රශ්නේ මාස 8ක් පැරණි ප්‍රශ්නයක්. මේ අපි අද කතා කරමින් ඉන්නේ මේ ඉදිරියේදී නියමිත උසස් පෙළ විභාගය සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. 2011 අගෝස්තු මාසයේ ලියලා 2011 දෙසැම්බර් මාසයේ ප්‍රතිඵල නිකුත් කරපු විභාගය සම්බන්ධ තවම ප්‍රශ්නයක්. දැන් මාස 8ක් ගත වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නෙට ආණ්ඩුව මොකද්ද කරේ? කිසිදු සාධාරණ උත්තරයක් දුන්නේ නැහැ. මේ ප්‍රශ්නේ ඔඩු දුවනකොට ශිෂ්‍යෝ දෙමාපිය උද්ඝෝෂණය කරන පහුගිය දවස්වල කිව්වා අසාධාරණ ලක් වෙච්ච ශිෂ්‍යයන්ට පුළුවන් මේ ජූලි මාසේ 27 ඉඳන් 23 ඉඳන් 27 දක්වා නැවත විභාගෙට ඉල්ලුම් කරන්න කියලා. විභාගයට දින 15යි තියෙන්නේ. විභාගයට දින 15ක් තියෙද්දි කියනවා 23 ඉඳන් 27 දක්වා ඉල්ලුම් කරන්න පුළුවන් කියලා. එස්.පී. සානායක මහත්තයයි බන්දුලු වර්ධ මහත්තයයි හිතන් ඉන්නවා නම් පක්ෂ මාරු කරලා ඇමතිකම් ගන්නවා වගේ හරි ලේසි කජු කනවා වගේ වැඩක් කියලා විභාගයට උත්තර ලියලා විශ්වවිද්‍යාලයට යන වරම් ලබා ගන්න එක නෑ. ඒ විහිළුවක්. කවුරු හරි හිතන් ඉන්නවා නම් අර පම්මල්ලා අරගෙන කඩේ යනවා වගේ වැඩක් කියලා විභාගයට උත්තර ලියලා පාස් වෙන එක ඒක විහිළුවක්. ඒ නිසා ආණ්ඩුව හිතන් ඉන්න මේ ඔලොමොට්ටල තීන්දු නෙමෙයි විභාගයට ඉදිරිපත් වීම කියලා කියන්නේ. එයින් සමත් වීම කියන්නේ බරපතල සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ නිසා ශිෂ්‍යෝ කැප වෙන්න ඕන, මහන්සි වෙන්න ඕන, දෙමව්පියෝ ගුරුවරුන්ගේ අනුග්‍රහය අවශ්‍යයි. එවැනි ප්‍රතිඵලයක් ගත දරුවන්ට තමයි ආණ්ඩුව අසාධාරණයක් කළා තිබෙන්නේ. මේ මාස 8ේදී මේ ප්‍රශ්නය විසඳන්න ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මොකද්ද? ඔබ දන්නවා පහුගිය දෙසැම්බර් මාසේ 24 වෙනිදා ප්‍රතිඵල නිකුත් කරන්න සති 3ක් ප්‍රමාද වෙලා තියෙද්දි ජනාධිපතිවරයා තමයි අර අර්ලිගහ මන්දිරයට කැඳවලා අධ්‍යාපන සම්බන්ධ ඇමතිවරු දොස් කියලා පැය 24න් විභාග ප්‍රතිඵල නිකුත් කරන්න කියලා තදියම මේ ප්‍රතිඵල නිකුත් කෙරෙව්වේ. අඩුතරමේ මේ ප්‍රතිඵල නිකුත් කරන්න සූත්‍රය හදපු ඒ මහාචාර්ය පස් දිනාටවත් තමන් හදපු සූත්‍රය වෙනුවෙන් පෙනී ඉඳින්න බැරි තත්ත්වයක් උදා කරා ජනාධිපතිවරයා. ඊට පස්සේ මොකද කළේ? මේ ප්‍රශ්නේ උඩු දුවනකොට ප්‍රශ්නෙට එරෙහි උද්ඝෝෂණ පැන නගිනකොට ජනාධිපති විමර්ශන කොමිසම මැදම්ම දාරා විජේතිලු නෝනාගේ ප්‍රධානත්වයේ. දාරා විජේතිලු නෝනා මොකද්ද හොයාගත්තේ? විභාග දෙපාර්තමේන්තුවේ කම්පියුටර් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා දිස්ත්‍රික් කුසලතාවය වර්ධුණයි කිව්වා. ඔන්න ජනාධිපතිවරයා පත් කරපු විමර්ශන කොමිටුවෙන් හොයාගත්ත තීන්දුව. දැන් ඒකද වෙලා තිබෙන්නේ? නෑ. දැන් වෙලා තියෙන සම්පූර්ණ ක්‍රියාවලිය මවුල් සහගතයි. ඊට පස්සේ උසාවියට ගියා ශිෂ්‍යයෝ. උසාවිය තීන්දුවක් දුන්නාට පස්සේ ශිෂ්‍යයන්ට සාධාරණයක් කරන්න කියලා ඒ තීන්දුව මගහැර හිර සති 3ක් තිස්සේ. සති 3ක් අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කම්බැදිල්ලක නිරත වෙලා උසාවි තීන්දුව ක්‍රියාත්මක නොකර හිටියා. ඒ කාලේ මතයක් හැදුවා මොකද්ද? මොකක් හෝ අසාධාරණයක් ශිෂ්‍යයන්ට වුණොත් එහෙම එයට උසාවිය වග කියන්න ඕන කියලා. ඒ නිසා අපිට බරපතල සැකයක් තිබෙනවා. සති 3කට පස්සේ මේ නිකුත් කරපු ප්‍රතිඵලයෙන් ආණ්ඩුව අනියමෙන් පෙන්눔 කරන්න හදනවා මෙහි වර්ධ තිබෙන්නේ අධිකරණය මිසක් ආණ්ඩුවේ නෙවෙයි කියලා. නෑ. අධිකරණය දීපු තීන්දුවට එහා ගිහිලා කරපු අවුලක් මේ තිබෙන්නේ. එතනින් හරිය ගිහලා. ඒ නිසා දැන් අර නිින්දෙන් අවදි වුණා වගේ මේ පහුගිය මාස 8ේම ශිෂ්‍යෝ ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් බරපතල අර්බුදයකට ඇදවටලා තියෙද්දි කිසිදු ප්‍රකාශයක් නොකර කිසිදු මැදිහත් වීමක් නොකර හිටපු අර ජනාධිපතිතුමාගේ ජේතුකාර නාස්තිකාර විසුලුකාර පුත්‍රයා දැන් මැද්දට පැනලා තවත් අවුල් කරන්න හදනවා. වරක් තාත්තා අවුල් කරා දැන් පුත්‍රයා පැනලා අවුල් කරන්න හදනවා. ඒ නිසා දැන් අපි දැක්ක මේ අද පත්තරවල වාර්තා කරලා තියෙනවා ඉසෙඩ් ලකුණු ගණනයෙන් සිදු අසාධාරණ වැළැක්වීමට තෙවැනි වට උසස් පෙළ ලියූ සිසුන්ට සිව්වෙනි වටත් පෙනී සිටීමේ වරමක්. ඒ තුනක් අරගෙනත් ඒ තුනක් ගත්ත කෙනෙකුට හතරවෙනි සැරේ විභාගෙට ලියන්න සිද්ධ වෙනවා නම් මොකද්ද මේ රටේ අධ්‍යාපනයේ තියෙන තත්ත්වය? දැන් කරන්න ඕන මොකද්ද? මේකට තිබෙන්නේ එක විසඳුමයි. සමේ එක පටු දේශපාලන වාසි ගැනීම සඳහා මේ ප්‍රශ්නේ ඔඩු දුවන කාලේ කාර් රේස් පදමින් හිටපු රගර් ගහමින් හිටපු අය මේකට මැදිහත් වෙලා අවුල් කරන්න දෙනවා වෙනුවට තිබෙන්නේ එක උත්තරයි කරන්න. ගිය වර නිකුත් කරපු ප්‍රතිඵල 2011 දෙසැම්බර් මාසයේ නිකුත් කරපු ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාලයට තේරුණු ඒ පීඨවලට තේරුණු ශිෂ්‍යයන් එලෙසින් බඳවා ගන්න ඕන. ඒ වගේම මේ ජූලි මාසයේ නිකුත් කරපු ප්‍රතිඵල අනුව තවත් ශිෂ්‍යයන් ඒ පීඨවල තේරලා ඉන්නවනම් ඒ අයත් බඳව ගන්න ඕන. බඳව ගන්න පුළුවන්. මේ ප්‍රශ්නෙට අපිට දැනෙන විදිහට අසාධාරණ ලක් වෙච්ච තවත් ශිෂ්‍යාවන් 5000ක් පමණ ඉන්නවා. ඒ තුනේ සාමාර්ථ ඒ දෙක ඒ එක සාමාර්ථ ලබාගෙන. ඒ 5000 විශ්වවිද්‍යාල පද්ධති බඳව ගන්න පුළුවන්. අද විශ්වවිද්‍යාල ආචාර්යවරු ප්‍රකාශ කරනවා එවැනි වැඩිපුර කණ්ඩායමක් ආවත් ඒ අය උගන්වන්න සූදානම් කියලා. අපි කියන්නම් කොහෙද විශ්වවිද්‍යාල ඉඩ තියෙන්නේ?
දැනුත් මේ විශ්වවිද්‍යාල පද්ධතියේ 3500ක් 4000ක් පමණ පුරප්පාඩු තිබෙනවා. වහාම පුරවන්න ඕන. ඒ 4000ට අලුතින් ශිෂ්‍යව බඳව ගන්න පුළුවන්. ඒ වගේම පහුගිය අවුරුද්ද ආණ්ඩුව විශේෂ චක්‍රයකට නිකුත් කරා. රජයේ විශ්වවිද්‍යාලවල කොටසක් වෙන් කරලා තිබුණා 0.5ක් විදේශ ශිෂ්‍යයින් සඳහා. විදේශ ශිෂ්‍යයින්ට 0.5ක් වෙන් කරලා තිබුණා. ආණ්ඩුව ගිය අවුරුද්දේදී මේ 0.5 10 ගුණයෙන් වැඩි කරලා 0.5 දක්වා වැඩි කරා. ඒ කියන්නේ අපේ රටේ විශ්වවිද්‍යාලවල පුරප්පාඩු 1000ක් ඉතිරි කරලා තිබෙනවා විදේශ ශිෂ්‍යයන්ට. ආණ්ඩුව පහුගිය අවුරුද්දේ ගත්ත තීන්දුවක්. ඒ අනුව පේරදෙණිය සහ කොළඹ වෛද්‍ය පීඨවල පමණක් පුරප්පාඩු 60ක් ඉතිරි කරගෙන තිබුණා. අපේ රටේ ශිෂ්‍යයන්ට ඉඩ නොදී. වහාම මේ අවුරුද්දකට මේ විදේශ ශිෂ්‍යයන් ගැනීම නතර කරන්න ඒ 1000 දෙන්න අපේ රටේ අසාධාරණ ලක්වෙච්ච ශිෂ්‍යයන්ට 5000ක් පුරවන්න පුළුවන් වැඩිපුර. මේක තමයි මේ විෂයන් සාධාරණයක් කරන්න පුළුවන් එකම විසඳුම. වෙන විසඳුම් නැහැ. 4 වෙනි සැරේට විභාගය ලියන්න දෙන්න හරි. එහෙම නැත්නම් ආයෙසරක් විභාගයට ඇප්ලයි කරන්න කාලෙ දෙන්න හරි නැහැ. ඒ කිසිදු ක්‍රියාවලියක් වෙන්නේ මේ තවදුරටත් අවුල් වෙන පමණයි. ඒ නිසා දිය හැකි එකම සාධාරණ උත්තරය මේ විභාග ප්‍රතිඵල දෙකෙන්ම පහුගිය දෙසැම්බර් මාසෙත් මේ ජූලි මාසෙත් නිකුත් කර ප්‍රතිඵල අනුව ඒ පීඨවලට තේරුණු ශිෂ්‍යයින් ඒ පීඨවලට මදව ගන්න ඕන. උදාහරණයක් හැටියට කිව්වොත් කළුතර දිස්ත්‍රික්කයේ ගියවර වෛද්‍ය පීඨ සඳහා 40ක් තේරලා තිබ්බනම් ඒ 40 දක්වා බඳව ගන්න ඕන. මෙවර තවත් වැඩිපුර කීප දෙනෙක් හරි 10ක් හරි තේරලා තිබෙනවා ඒත් බඳව ගන්න ඕන. එසේ බඳවා ගැනීමෙන් තොරව මේ ප්‍රශ්න සාධාරණ විසඳුමක් දෙන්න බෑ. ඒ නිසා ආණ්ඩුව දැන්වත් අපි දැන් SB සානායක ඇමතිවරයාගේ හෝ බන්දුරුගොඩ ඇමතිවරයාගේ එහෙම නැත්නම් විභාග කොමසාරිස්ගේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවේ සභාපතිගේ ප්‍රකාශ විශ්වාස කරන්නේ නැහැ. ඒ විශ්වාස නොකරන තැන රටපත් වෙලා තිබෙනවා. අඩු තරමේ මෙහි වගකීම බාර අරගෙන ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කළ යුතුයි. රට පිළිගන්න ප්‍රකාශයක් කරන්න ඕන. මේ ශිෂ්‍යයින් දෙකොටසම විශ්වවිද්‍යාලයට බඳවාගෙන උන්ට සාධාරණයක් කරනවා කියලා. ඒ වගේම ලබන අවුරුද්දේදී මේ තව දවස් 15කින් විභාගය ලියන නියමිත මේ ශිෂ්‍යයන්ට අසාධාරණයක් නොවන විදිහේ නව ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ. අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යුන්ගේ ප්‍රවීණයන්ගේ සමන්ත කමිටුවක් දාලා කොහොමද මෙවැනි ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ කියලා. නැත්තම් මේකට උත්තරයක් නැහැ. නැත්තම් නැවත වතාවක් ලබන අවුරුද්දේ මේ ප්‍රශ්නේ එනවා. එවැනි කමිටුවක් පත් කරන්න ඕනේ. ඊට පෙර මේ විසඳුම දෙන්න ඕන. ඒ තමයි නිසා දැන් මෙන්න මේ පිළිතුර ලබා ගන්නාත් එක් ශිෂ්‍යොත් දෙමව්පියොත් ගුරුවරුත් අරගලයක නිරත වෙලා සිටිනවා. අපි විශ්වාස කරනවා ඒ අරගලයේ ජයග්‍රහණයෙන් කෙලවර කරන්න පුළුවන් කියලා. ඒ අනුව තැන් වල රට පුරා තිබෙන උද්ඝෝෂණත් ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවටත් මේ බලකිරීම කරලා මේ ජයග්‍රහණයෙන් කෙලවර කරන තෙක් ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී සංගමය ඒ වෙනුවෙන් ඔවුන්ට නායකත්වය දෙනවා. අපේ පැත්තෙන් කරුණු දැක්වීමෙන් තමයි නැත් ගැටලු තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව. දැන් මේ අවස්ථාව වෙනකොට මේ උත්තරීය ප්‍රශ්න දෙක බොහෝ වෙලාවට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන ප්‍රවණතාවය වැඩි වෙනවා. විශ්වවිද්‍යාලයට තේරී පැවැත්මේ අවස්ථාව නැති අය. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා මොන වගේ කරුණු දැක්වීමක්ද? පැහැදිලිවම මේ උසස් පෙළ ප්‍රතිඵල අවුල් කිරීම පිටිපස්සේ එවැනි දිගු කාලීන සැලැස්මක් පිළිබඳව අපේ අවධානය යොමු වෙලා තිබෙනවා. මොකද SP දිසානායක ඇමතිවරයා වගකිව යුත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් වුණාට ඔහු පෙනී සිටින්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන්. පසුගිය දිනක පාර්ලිමේන්තුවේ පැවති මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ විවාදයේදී ඔහුගේ ඒ කල් ක්‍රියාව හෙළිදරව් වුණා. ඒ විශ්වවිද්‍යාලයේ අයිති නෙවිල් ප්‍රනාන්දු මහත්තයාට එහා ගිහිල්ලා ඔහු ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සාධාරණීකරණ කිරීම වෙනුවෙන් පෙනී හිටියා. අද සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වැඩි කියලා කියද්දි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවත් වැඩි කියලා කියද්දි අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යුත් රටේ බහුතරයක් වැඩි කියලා කියද්දි ඔහු මේ වෙනුවෙන් විශාල වශයෙන් පෙනී හිටිනවා මේ සාධාරණීකරණය කරන්න. දැන් ඔබ කල්පනා කරන්න ආණ්ඩුව රට උගලකට ඇදවට්ටනවා. A3 ගත්ත A2යි B1 ගත්ත ශිෂ්‍යයන් වෛද්‍ය පීඨයට යන්න බැරුව ගෙවල් ලත වෙලා ඉඳෙද්දී දෙමව්පියන්ට බල කරා සිටිනවා ආණ්ඩුව ඔවුන්ට වෛද්‍ය උපාධියක් ලබා ගැනීම සඳහා අඩුතරමේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඇතුළු වෙන්න කියලා. ඒකට අවශ්‍ය කරන වටපිටාව, ඒකට අවශ්‍ය කරන නීතිමය ප්‍රතිපාදන පනත් වෙනස් කරලා, ගැසට් නිවේදන නිකුත් කරලා ආණ්ඩුව ඒ ක්‍රියාවලිය කරමින් ඉන්නවා. ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට තමයි අත ගහලා තියෙන්නේ. හැබැයි කල යුත්තේ කුමක්ද? කල යුත්තේ මෙවැනි අර්බුදයක් ආවට පස්සේ මේ රටේ සම්පතක්. ඔබ හිතන්න
මේ අපි අහක දාන්න යන්නේ රටේ ඉන්න ඉහළම බුද්ධිමය ප්‍රජාවක්. වගකියුතු ආණ්ඩුවක් නම් කරන්න ඕන විශ්වවිද්‍යාලයට බඳවා ගන්න ප්‍රමාණය වැඩි කරලා මේ වෙලාවේදී 5000කින් 6000කින් හරි වැඩි කරලා ඒ අයට උපාධි දීලා මේ සම්පත ප්‍රයෝජනට ගන්න එක. ඒ සඳහා එක පැත්තෙන් ගත්තොත් මේ වෙලාවේදී අර විශ්වවිද්‍යාල ආචාර්ය මේ ඉදිරියට අරගෙන තිබෙන දලදේශීය නිෂ්පාදනයෙන් අධ්‍යාපන 106ක් වෙන් කරන්න ඕනේ කියන ඉල්ලීම අතිශය සාධාරණ කියලා ඔබට වැටහෙනවා ඇති. ඒ ඉල්ලීමට අත තියන්න නැතුව විශ්වවිද්‍යාල පද්ධති පුළුල් කරන්න බෑ. ඒ නිසා දලදේශීය නිෂ්පාදනයෙන් වැඩි කරන්න ඕනේ විශ්වවිද්‍යාලයට වෙන් කරන ප්‍රතිපාදන, අධ්‍යාපනය වෙන් කරන ප්‍රතිපාදන. එහෙම කළා විශ්වවිද්‍යාල පද්ධති පුළුල් කරන්න ඕන. පුළුල් කරලා බඳවා ගන්න ප්‍රමාණය වැඩි කරන්න. එය පමණයි උත්තරේ. එහෙම නැත්නම් අර එස්.පී. සානායක මහත්තයා කියනවා වගේ නේද? පහුගිය දවස්වල අනුසානායක සහෝදරයා පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධ විශේෂ ප්‍රකාශයක් කරපු වෙලාවේ එස්.පී. සානායක මහත්තයා කියනවා 100%ක් ආණ්ඩුවෙන් වෙන් කරනවා 103ක් දෙමව්පියෝ වෙන් කරනවා. ඒ අනුව 105ක් වෙන් කරනවා කියලා. පුදුම අධ්‍යාපනයක් නෙමේක. රටේ නිදහස් අධ්‍යාපනය ආණ්ඩුවෙන් 2%යි දෙමව්පියෝ 3%යි. ඔහොමයි මේගොල්ලෝ නිදහස් අධ්‍යාපන අර්ථ දක්වලා තිබෙන්නේ. ඒ නිසා ඔය විහිළු ප්‍රකාශ වලින් රටේ අධ්‍යාපනයට සාධාරණයක් කරන්න බෑ. ඒ නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට තිත තියන්න ඕන. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධති පුළුල් කරන්න ඕන. ඒ වෙනුවෙන් තමයි මැදිහත් වීම කරන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අපි බල කිරීම කරමින් ඉන්නේ. පැහැදිලිවම මෙය නීතියට විසඳිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි. නීතියෙන් දුන්නේ මොකද්ද? විෂය නිර්දේශ දෙකකින් ඉදිරිපත් වෙච්ච ළමයි වෙනස් තත්වයක් යටතේ විභාගයට මුහුණ දුන්නාට පස්සේ එකම ඉසෙඩ්ඩකයක් ගණනය කිරීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කළා කියන එක තමයි නීතියෙන් කිව්වේ. නීතිමය තර්කයක් හැටියට සාධාරණයි. නමුත් නීතිය තුල සංඛ්‍යා දත්ත සංඛ්‍යාන විශේෂඥයන්ගේ සහාය ලබාගෙන නෙමෙයි තීන්දුව නිකුත් කරේ. පැහැදිලිව මේ විෂය නිර්දේශ දෙක සඳහා වෙන වෙනම ඉසෙඩ්ඩකයන් ගණනය කරන්න ඕන. හැබැයි ආණ්ඩුව මොකද කළේ? ඒ තීන්දුවට එහා ගිහිල්ලා මේ ඉසෙඩ්ඩකයන් දෙකම අර විභාග කොමසාරිස්වරයා කියනවා වගේ මෙහෙම දාලා හදලා තියෙන එක කුසලතාවයක්. ඒකට දැවිලා තියෙන්නේ. නීතිය කිව්වේ වෙන වෙනම ඉසෙඩ්ස් කෝ හදන්න කියලා. හරි. දැන් මේගොල්ලෝ කරේ එතනින් එහාට ගිහිල්ලා මේ දෙක එකතු කරලා කුසලතාව හදලා තිනවා දිස්ත්‍රික් වලට දිවෙන කුසලතාවය. දැන් ගත්තොත් එහෙම එක පැත්තකින් ඉසෙඩ් සූත්‍රය පිළිබඳව සලකා බලන්න ඕනේ. පැහැදිලිවම මෙය අර විශ්වවිද්‍යාල සිසුන් බඳවා ගැනීම කප්පාදු කරන්න දාපු සූත්‍රයක් මිසක් බඳවා ගැනීම වැඩි කරන්න දාපු සූත්‍රයක් නෙවෙයි. ඒ නිසා ක්‍රමවේදය පිළිබඳව යලි සලකා බැලිය යුතුයි. ඒ සඳහා අපි ඒකයි කිව්වේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ ප්‍රවීණයන්ගේ සමන්විත කමිටුවක් පත් කරලා වහාම ඉදිරි අවුරුද්දේදීවත් විශ්වවිද්‍යාල බඳවා ගන්න නිවැරදි සාධාරණ ක්‍රමවේදය සකස් කරන්න ඕන.